ස්මිනාස නිරෝෂ කතා කරන්නේ. හොඳයි. අපිට වීක්ලි අපේ Q&A සෙෂන් එකට අපිට ඒ මාතෘකාව අපි මම ඉදිරිපත් කරන්න අකුපා චේතෝ විමුක්තිය ගැන පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන් ඒ වෙලාවේදී වීක්ලි තියෙන එක මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. මකට ඔබවහන්සේ මතක් කිරීමක් කරන්න මේ සම්බන්ධයෙන් වීක්ලි තියෙන එකට. නිරෝෂයා කියන දේ ඇහෙන්නේ නැහැ. එක එක වචනේ ස්වාමීන් වහන්සේ කියන්නේ ওই කියන දේ කියනට ඔයාලට නම් හොඳට තේරෙනවා වගේ වෙනවා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ. උදේට කතා කරන්න කියන්නේ උදේ කතා කරනවා. හැබැයි කොහොමද නිරෝෂත් හදලා ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මම කිව්වේ අපේ වීක්ලි තියෙන සෙෂන් එකට ඔව්. වීක්ලි තියෙන සෙෂන් එකට අපි අකුප්පා ඒ ඔබ වහන්සේ කියපු අර අකුප්පා චේතෝ විමුක්තිය ගැන කතා කරන්න දාගත්තොත් ඒ වීක්ලි Q&A සෙෂන් එකට කලින් කියන ධර්ම දේශනාවට වඩාත් වැදගත් වෙයි කියලා මම ඒක සජෙස්ට් කරන්නම් ඔබ වහන්සේට මතක් කරගන්නත් වන්නම් කියලා කිව්වේ. ඒත් දැන් කතා කරනකොට මුල් ටික තේරෙනවා. ඒ ටිකක් වෙලා යනකොට ආයෙත් නිරෝෂ මතුවෙනවා. මුල් ටිකේදී කිව්වා හරියට සාන්ත වීක්ලි සෙෂන් එකට අපි උපා චේතු ගන්නවා හරියට බුරුමේ කර්මවා කියන නම්මෝ තත් භගවතෝ කිව්වට පස්සේ ගන්නවා මෙලෝයමක් තේරෙන්නේ ඔබ වහන්සේට මම ඊමේල් එකක් කියලා මතක් කරනවා අකුප්පා චේතෝ නේ ඕනේ ඔය කියන එක අහන මනුස්සයා ගැන හිතලා වචනයක් කඩලා කියන්නේ. ඒක ඉගෙන ගන්න ඕන දෙයක්. ඉගෙන ගත්තේ නැත්නම් ආගෙන ඉන්න මනුස්සයා ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ ඉඳි කරන්න පටන් ගන්නවා. මේ කියන දේ එයාට තේරෙනවා අපිට තේරෙන්නේ නැහැ නේ. ඒ නිසා ආයෙත් කියපන් ඒ කීප එක බලන්න සිංහලෙන් මං කියන්නේ. නිකන් මම කිව්වේ ස්වාමීන් වහන්සේ ඔව්. වීක්ලි තියෙන සෙෂන් එකට අකුප්පා චේතෝ විමුක්තිය කියන මාතෘකාව අපි යොදාගෙන ඒක ගැන අපි කතා කරන්න පටන් ගමු කියලා මේ ඊගාව next week බ්‍රහස්පතින්දා. හොඳයි. ඊට වැඩිය මං කියනවා සතිය කියන එක මාතෘකාව දාගන්න හරිය කැමති ඕගොල්ලෝ මෙත්ත කරනවා මුත්ත ගැන කතා කරන්න මම මේ මාතෘකාවට සම්බන්ධ කතා කරුවේ ඊට වැඩිය හරි වන්නා ගෙලිම මෛත්‍රී සතිය ගැන කතා කරන්න ඉවරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පඳුරට ගහන්න ඕන ගෙලිම ආවට ගහන්න පුළුවන්. මම ඔය කියලා දුන්නේ ඔය මේ ඔක්කොගෙම කියන්නේ සතිය කියන එකයි මම හිතන්නේ ඒක මේ තාම වැටහිලා නැහැ ඒකට වැට දිග ගිහිල්ලා නැහැ වගේ මට පේන්නේ. කෙසේ නමුත් මේ අපි මින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට කියලා මගේ ඔළුවේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි යන් ඒකට මම එහෙමයි. උදේ ඔයාලට මට එක ප්‍රශ්නයක් තියෙනවිල්ලා ඉතින් ප්‍රශ්න ටික අහලා වුණාම මම කතා කරනවා. එවන ස්වාමීන් වහන්සේ අවසරයි මම ප්‍රශ්න ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ පරියංකය පළමු මිනිත්තු කිහිපය තුල ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දැනුනේ වම් නාස්පුඩුව මත පමණි. ආශ්වාස සහ ප්‍රාශ්වාස ආයාසයෙන් සිදුවිය. මිනිත්තු කිහිපයකට පසු නාස්පුඩු දෙකේම ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දැනුණු අතර ඒ ඊතා සැහැල්ලු විය. මෙය මිනිත්තු කිහිපයක් දිගට පැවතුණි. බොහෝ සිතුවිලි මතුවීමට පටන් ගත්තේය. දැඩි අදිෂ්ඨානයකින් යුතුව තවත් මිනිත්තු කිහිපයක් හුස්ම කෙරෙහි අවධානය යොමු කරන ලදී. එවිට දීර්ඝ හුස්මක් සිදුවිය. නැවතත් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වම් නාස්පුඩුව මත පමණක් දැනුනි. මෙරටාව මිනිත්තු 40ක් පමණ පැවතුණි. ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර මගේ පුහුණුව තවදුරටත් කරගෙන යන්නේ කෙසේදයි උපදෙස් දෙන්න. තෙරුවන් සරණයි. මේකේ දෙපැත්තකින් විග්‍රහ කරන්න පුළුවන් එකක් තමයි හිතවිලි සහිත ආස්වාද ප්‍රසවාස සහ හිතවිලි රහිත ආස්වාද ප්‍රසවාස දෙක අතර රස වින්දනය කොහොමද කියලා කියන්නේ. මොනවා හිතවිලි නැතුව ආස්වාද ප්‍රසවාස දෙනවනට මෙහෙමයි වැටෙන්නේ. මේකේ හිතවිලි වලින් බාධා වෙද්දි මෙහෙමයි වැටෙන්නේ කියලා මේ දෙක අතර වෙනසක් තියෙනවද නැද්ද? දෙක මේ ආස්වාසය දිග එක දිගට බලනකොට මොන වෙනස්කම් ආස්වාසය ඇතුලේ සිද්ධ වෙනවද කියලා. අන්නේ දෙකටයි ආරාධනා කරලා තියෙන්නේ. එහෙම නැතු මේ හිතවිලි පැමිණීම බාධාවක්. එහෙම නැත්නම් එතකොට එන ඒ ආශ්වාස ප්‍රශ්වාස වෙනස්කම් මේ දේවල් කරදරයක් නෙමෙයි මේ තියෙන. ආශ්වාස ප්‍රශ්වාසයේ බලනකොට වෙනස් වීම වගේක් වෙනවා. එකක් තමයි අතුරු බාධා එනකොට කොහොමද ආශ්වාස ප්‍රශ්වාස. අතුරු බාධා නැති කරලා කොහොමද? එක දිගට බලනකොට මේකට මොකද වෙන්නේ? ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද ලං වෙනවද දුර වෙනවද ගොරෝසු වෙනවද සිං වෙනවද කියලා ඒ රචනයේ ඒ විපරිණාමය එහෙම නැත්නම් ඒ අනිත්‍ය භාවය දෙක දිහා බලන්න යන්න එතකොට ওই කියන
මේක දිහා තිබුණු නපුර මේකේ තිබුණ ඇඹුල් ගතිය මේකේ තිබිච්ච පැංගිරි ගතිය නැතුව මේ ආනාපානෙ මොකද්ද පෙන්නනවා. ඒක දැක්කේ නැත්තම් තමයි හොල්මන් ඔක්කොම සිද්ධ වෙන්නේ ඔළුවේ. ඒක බලන්න ලෑස්තිලා යණ්ඩයි ඔය දැන් පණිවිඩය ලැබිලා තියෙන නිසා අනිත් දවසේ ඒ ආස බලනිනකොට ආසල් ප්‍රසහස මොකද වෙන්නේ? හිතවිලි එනකොට හිතවිලි අස්සෙන් බලනකොටයි හිතවිලි නැතුව බලනකොටයි මොකද්ද කියලා දැක ගන්න ආසලෝ ඉදිරිපත් වෙන්නේ. ඒක කාටදරක් කියලා ගන්න එපා. ඒකට ලොකු වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්සේ. පසුගිය දින දෙක පුරාම සිතවිලි නිසා බොහෝ බාධා වුණා. අද පරයන්කය හොඳින් කෙරුණු බව දැනුණා. ඒ ගැන ලියමි. ආනාපානයේ සිහිය පිහිටවා ගැනීමෙන් ආරම්භ කළා. ආනාපානය අතර බොහෝ සිතවිලි ඇවිත් ප්‍රපංච කරමින් ඒ ඔස්සේ හිත ගියා. සිතවිලි අතරින් මහත් උත්සාහයෙන් ආනාපානය බලන විට ආනාපානය තුනී වුණා. ඉන්පසු උපදෙස් ලැබී ඇති පරිදි කයේ දැනෙන දේවල් වලට සතිය යොමු කළ විට වැඩිපුරම ප්‍රකටව දැනුනේ අත් දෙක හා පා දෙක එකිනෙකට වදින පිට දැනෙන තද බවයි. ඒ දෙස සිහියෙන් බලා වුණා. ඒ අතර සිතවිලි අතරින් පතර ආවත් ඒවා හඳුනාගෙන යලි කයට යොමු වුණා. වැඩිපුර ප්‍රපංච වුණේ නැහැ. මෙහිදී කයේ වේදනා දැනුණු පසු ඉරියව් මාරු කළා. ඉන්පසු වේදනා නැති වූ නිසා කය සැහැල්ලු වී වැగిරෙන්නට යන බවක්සේ දැනුණා. ඉන්පසු කය දෙසද ලං වී උත්සාහයෙන් නොබලා සිටීමට පටන් ගත්තා. මේ කලින් ලද උපදේශ අනුවයි. එහිදී සැහැල්ලු කයෙන් එන සංවේදනා දිගටම දැනෙමින් තිබුණ අතර ඒවා එකිනෙක ලං වී විස්තර නොබලා එකන් ඔහේ දැනෙන්නට ඉඩහැර සිටියා. එහිදී සිතවිලි ආවත් වැඩි කරදරයක් හෝ ප්‍රපංචීමක් වුණේ නැහැ. එක් සිතවිල්ල අන්තර්ගතයේ පෙනුණා. ඒවා එකිනෙක සම්බන්ධයක් නැති විවිධ දේවල් ගැන සිතවිලිය. ඉන්පසු යලි ඉන්නා බව දැනීමට යොමු වුණා. කිසිත් නොඅල්ලා වැඩි වේලාවක් ඉන්න බැරි වී නැවත කයේ සංවේදනා බැලීමට සහ කිසිත් නොඅල්ලා ඉන්න තැනට මාරු වෙමින් සිටියා. ආනාපානය යලි බැලීමට උත්සාහ කළේ හෝ ගුරුසුනේ නැහැ. ඉදිරි භාවනාවට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. දැන් මේ විස්තර ගැන බැලුවොත් එක තැනක ලියවෙනවා හිතවිලි අස්සෙන් ආනපන බලන්න පුළුවන්කම් ප්‍රකාශ වෙලා තියෙන එක හරි වටිනවා. ඒ විතරක් නෙවෙයි එහෙම බලානිනකොට එන්නේ ආනපන සියුම් වෙච්ච බවතු ප්‍රකාශ වෙනවා. ඒ ඉතාමත්ම සූක්ෂම නිරීක්ෂණ සහ ලියමනේ දියමන් කලාවේ දක්ෂකම. ඊට පස්සේ වේදනා අතරින් ඉරියව් මාරු කෙරුවත් සතිය කැඩනවද ආනපන කැඩනවද කියලා. ඒ අතරමැද මම ජීවත් වෙන බව දන්නවා. මේ බලනවා මම දැන් මෙතන ඉන්නවා මැරලා නැද්ද කියලා. අනිත් වගේ කරුණු වලින් පේන්න තියෙන්නේ දැන් මේ අල්ලගත්ත ගැම්ම වැටි නැගිටින හැටි පුරුදු වෙනවා. හරියට යන්තම් පියවරක් දෙයක් ඉදිරියට යන්න හදන බබා වැටෙනවා එයාම නැගිටිනවා. ඉතින් ඒ වෙලාවේදී අපි කරන gedara තියෙන බඩු අයින් කරලා දඬු වැටක් ගහලා දෙනවා. නැත්තම් තල්ල කඩා ගන්නවනේ කන් ඇටේ බිම යන ගන්නවනේ. එහෙම වෙන්නේ නැතුව වැටෙන්න ඉඩ දෙන්න ඕන. වැටෙන වෙලාවේ එයා නැගිටිනවා. ආන්න එතකොට තේරෙනවා ඒකට කවුරුවක්වත් උදව් ඕනේ නැහැ. වැටෙන්න කවුරුවක්වත් ඕනෙත් නැහැ. නැගිටින්න කවුරුවක්වත් ඕනෙත් නැහැ. ඉතින් එතකොට වැඩි බාධක ප්‍රදේශයෙන් හරහා ගිය කෙනාට වැඩි ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. වැඩි විපස්සනා ඥාන පහළ වෙනවා. ඒව ඉස්සරනම් කරදර බාධක කියලා නැහැ. ඒ අටුවාචාන් වහන්සේ සඳහන් කරන බබා වැටි නැගිටින්න කොඳුයට පෙළ හයි වෙනවා කියලා. දැන් ඇදෙනේ උන්ට කොඳ නැත්තේ ඒකනේ. උන් වැටෙන්න දෙන්නේ නැහැ. අම්මලා උන්ට ජග් ගන්න. ඒ වීල්ස් හදලා දාලා අනම්මනම් කරලා ඉතින් ඌ වැටෙන්නේ නැහැ. ඉතින් කවදාකවත් කොන්දක් හැදෙන්නේ නැහැ. ඌට පොල් ගහගෙන නගින්න බෑ, බුවක් ගහගෙන නගින්න බෑ, වතුරකට බැස්සොත් පීනන්න බෑ. ස්විමින් pool එකට නම් පීනන්න පුළුවන්. ආනේ ඒ විදිහට නැතුව මේ ජීවිතේ අපිට එන දේ අපි හිතාගෙන පතාගෙන ආපු දේවල්. ඉතින් ඒ නිසා ඒව ඔක්කොම බාධක සාධක කරගෙන යන්න පටන් අරගත්තොත් විරියවතෝපන කිංනාමන සිජ්ජති කියලා බුදුරජාණන් සඳහන් කරනවා. වීර්යවන්තයාට මොකද්ද මහණි විනිවිද දකින්න බැරි කියලා. ඕන දෙයක් විනිවිද දකින්න පුළුවන්. ඒ නිසා මේක දැකගෙන මේ දැන් ওই පුරුදු කරපු ශිල්පය මෙතෙක් කරපු එකක හරිය තැන් කියලා ඔය ටියුන් වෙච්ච තැන් තුනක් මම පෙන්නුවේ. හිතවිලි අතේ බලන්නත් පුළුවන්. ඒකට ඒ බලද්දිත් පේනවා ආනපන සිවුම් වෙනවයි කියලා.
වේදනාව අවස්ථේ බලන්නත් පුළුවන්, ඉරියව් මාරු කරන්නත් පුළුවන්, ඒත් ආනපනේ පවත් ගන්න පුළුවන්. ඒ ඔක්කොම අංජබජල් තියෙන වෙලාවෙත් මම මැරෙලා නැහැ කියලා දැනගන්න පුළුවන්. ඒවා ඉතින් මේ බුද්ධඝම් වෙන්න ඕනේ, ගෑනු වෙන්න ඕනේ, පිරිමි වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, ත්‍රිපිටකේ දැනගන්න ඕනේ, පාලි දැනගන්න මොකක්වත් නැහැ. ඕවා ඔක්කොම අපේ තියෙන සහජ කුසලතා. සතියේදී අපි මේවා මතු කර ගන්නවා. තවදුරටත් ඒ වගේ ඉල්ලන්න නම් එපා කරදර. නමුත් පැමිණෙන කරදරයක් කරහා බැලිමේ ඥානෙ පහළ වේවා. ඒ වගේම ලේඛන කලාව ඒවා ඉදිරිපත් කරන එකත් තව තියුණු වේවා කියලා අපි ඉදිරියට යනවා. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. සක්මනේ සතිමත් වීම. අද දින හස්වරුවේ උද්‍යානයේදී එක් පසකට පියවර 200ක් පමණ දුරක් සහිත ඉන්ටර්ලොක් ටයිල් බිමෙහි සමස්ත පියවර 2400ක පමණ සතිමත් සක්මනක යෙදුණෙමි. සුපුරුදු ලෙස දෙපතුල් වලට දැනෙන ස්පර්ශවලට මූලිකව හිත තබා පියවර තැබුවෙමි. එහිදී වම දකුණු වශයෙන් බිමෙහි තෙරපුම ආවහන් මගින් මාරුවෙන් මාරුවට දෙපතුල් වලට දැනුනි. පසකින් දිවන මාර්ගයේ නොකඩවා යන වාහනවල ශබ්ද වෙත විටින් විට හිත ගොස් නැවතත් දකුණු පතුලේ ස්පර්ශයට පිහිටන බව නිරීක්ෂණය කරමි. වම් පාදයේද යම් යම් අවස්ථාවලදී මෙලෙස නැවතත් හිත පිහිටන බවද නිරීක්ෂණය කළෙමි. වරින් වර හමා යන සුළං ධාරාවලින්ද ඇඳුමෙන් සිරුරේ ස්පර්ශ වශයෙන්ද දැනුනි. වෙනදා නිවස තුල සක්මනේ යෙදුණු විට තිබෙන සතිමත් බව තිබුණු බව වැටහි. පර්යංකෙන් සතිමත් වීම. සක්මනේ පසු වාහනය පදවාගෙන ආපසු නිවස කරා යන ගමනේදී සතිය පිහිටුවීම සිදු කළෙමි. දකුණු පස කලිසම් සාක්කුවෙන් යතුරු ගැනීමේදී ඇඟිලි වලට යතුරේ තද බවත් ඇඟිලිවල පිට හා දකුණු අතට රිදිවල සුමට ස්පර්ශයක් දැනුනි. පසුව අඟුළු විවෘත කර දොරේ හැන්ඩලෙන් අල්ලා දොර ඇර වාහනේ අසුනේ වාඩි වී දොර වසා ආසන පටි දමා වාහනය පණ ගන්නවා. ප්‍රධාන පහන් දන්වා අදාළ ගීරේ දමා පසුපසටගෙන වාහනය හරවා අතුරු පාර ඔස්සේ පැමිණ ප්‍රධාන මාර්ගයට දමා විනාඩි 20ක් පමණ ධාවනයෙන් පසු නිවසට පැමිණෙමි. මෙහිදී දිරුරේ විවිධ ප්‍රදේශවලට විවිධාකාරයේ ස්පර්ශ වශයෙන් දැනුනි. දිවි සිටින ඉරියව්වේදී අසුනහා ස්පර්ශ වී ඇති පෙදෙස් අතරද දෙයත් හා ඇඟිලි ස්පර්ශ වී ඇති පෙදෙස් අතරද දෙපතුල් හා ඇක්සලරේටර් හා තිරිංග පැඩල අතරදී ආදී වශයෙන් දැනුනි. ඒ වගේම ඉදිරිපස මාර්ගයේ පැහැදිලි බවද විටින් විට පැති කණ්ණාඩි හා මැද කණ්ණාඩියෙන් පසුපස ස්වභාවය පිළිබඳ නිරීක්ෂණය කිරීමක්ද නොයෙකුත් සද්ද වෙත හිත ගොස් නැවත පහසු ඉදිරිය බලා හිඳින ඉරියව්වට හිත පැමිණ බව නිරීක්ෂණය කළෙමි. ඒ වගේම ඉදිරිපස වාහනයට ඇති දුර ප්‍රමාණය අනුව ඇක්සලරේටර් පැඩලය හා තිරිංග පැඩලය අතර දකුණු පතුලට දැනෙන ස්පර්ශයෙන් මාරු වෙන බව නිරීක්ෂණය කළෙමි. ඒ වගේම හැරවීමකට පෙර වම් අතේ ඇඟිලි හා පැති පහන් ක්‍රියාත්මක හැඩලේ ස්පර්ශ වශයෙන්ද දැනෙන බව නිරීක්ෂණය කළෙමි. සතිමත් භවයේ දියුණුවට අඩුපාඩු පෙන්වා දෙමින් හිතා කාරුණික විල්ලා සිටිමි. ඔබ වහන්සේටත් ඉස්සරණ අරනේ වැඩ සිටින සීලම ස්වාමීන් වහන්සේලාටත් මෙම වැඩසටහන සම්බන්ධ වී කටයුතු කරන සියලු දෙනාටමත් නිරෝගී සුවය දීර්ඝායුෂ හා නිවන් සුව පතමි. ත්වන් සරණයි. මේකේ අර how to make your brain alive කියලා පොතක් තියෙන ගොඩාක් තියෙන වගේ අභ්‍යාස මොලේ වයසට යන්නේ වැඩ ගන්න නැති වෙනකොට. ඒ නිසා මොලෙන් වැඩ ගන්න ගෙදර ආවට පස්සේ ටෝච් එක ගහන්න නැතුව යතුරු හිලට යතුරු දාන්න කියලා කියනවා මේ බලන්න නැතුව. ඊට පස්සේ ලයිට් දාන්න නැතුව Taman ඉන්න කාමරේට යන්නේ කියලා තියෙනවා. Taman ඉන්න ඇඳ ගාවට. ඒතකොට ගිහිලා කකුල් හප්ප ගන්න නැතුව බඩු දැනගෙන ඉතින් එතකොට හරි පුදුමාකාර අවදියක් එන්න පටන් ගන්නවා. ඔය කියන විදිහට යතුරු දැම්මා කාර් එක ස්ටාර්ට් කරා ඒ කටයුතු ඔක්කොම ඇඟෙන් සිද්ධ වෙනවා අනායාසයෙන්. ඉතින් ඒකට පොඩි
පරිේශන මට්ටමක නෝටික ඇස් දෙක වහගෙන කරනවා. මං කියන්නේ ඩ්‍රයිවිං කරන්න කියලා ඇස් දෙක වහගෙන. දාලා බලන්න එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ වගේ කටයුත්තකදී ඇස් දෙක අරගෙන ඉන්නවට වැඩිය ලොකු සතියක් තියෙනවා ඇස් දෙක වහගෙන ඉන්නකොට. ඒ කියන්නේ අපි පොට්ට වුණොත් අපේ සතිය වැඩි. ඒක උග්‍ර විදියට සරුවචන් සඳහන් කරනවා පෙනුනට පොට්ටෙක් වගේ හැසිරියන් කියලා. ඇස් ඇත්තේ නමුත් ඇස් නැති කෙනෙක් විදියට හැසිරෙන්නේ කියලා. එතකොට අපි හරි පුදුම ජීවිතයේ පුදුම සජීවී උත්සන්න ආසන්න මට්ටමකට ගන්නවා. කවුරු හරි කතා කරනකොට අහගෙන හිටපන් බීරෙක් වගේ. මොකක්වත් වෙන්නේ නැහැ සරුවඥ වෙනවා. අපිට මේ අත දාලා බලනකොට වහිනවා තේරෙනවා. වැහැත්තේ නැතුව වගේ යනවා. අත දාලා බලන්නෙත් නැතුව වගේ යනවා. ගඳක් දැනෙනවා. ඇසිකිටියක් ළඟ යනකොට නැත්තම් ඔය සෙන්ට් දාගත්ත ගෑණියක් ළඟ යනකොට නොදැනුණා වගේ ඉන්නවා. ඒකම කෑමක් කනකොට මිහිරි අමෘත රසක් දැනෙනවා. ඊට පස්සේ කණ්ඩ බැරි දෙයක් තමයි ඔය දෙකටම දිවක් නැති මිනිහෙක් වගේ ඉන්නේ. ඔය බැංකුවේ බෝම්බේ ගහලා ඒ අම්මා ඉන්නවා. ඒ අම්මා කියනවා දැන් ගඳ දැනෙන්නෙත් නැහැ රස දැනෙන්නෙත් නැතිලු. මුලේ ඒ කොටස් කැඩිලා. වැඩ කරන්නේ නැහැ. ඉතින් හරි පුදුමයිලු. වෙන්දයි අපි මේවට කොච්චර එලවනවද මේ රස හොයණ්ඩයි ගඳ හොයණ්ඩයි බල්ලෝ එහෙමනම් ඔක්කොම ජීවිතේම ගත කරන්න ඉව කරලානේ. ඒ වැඩ කරන්නේ නැතුව වගේ ඉන්නවා. එතකොට වෙන්නමම 6 sense කියලා අමුතුම ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ පහම ඉන්නකයි ඒව එකක්වත් වැඩ කරන්නේ. එනිසා ඇහ කන දිව නාසය කය මන පිනවන තාක්කල් සම්පූර්ණ අපි නිකන් දරකඩක් වාගේ කිසිම තේරුමක් නැති නැත්තම් තිරිසනෙක් වාගේ කිසිම තේරුමක් නැති ජීවිතයක් ගත කරන්නේ. ඒවත් තියාගෙන ඒව පාවිච්චි නොකර නිකන් ඉන්නේ. ඇත්තටම අන්ධෙක් වාගේ. දැක්කට මොකද නොදැක්කා වාගේ. අන්න එතකොට තේරෙන පටන් ගන්න ඕන බුදුහාමර කොච්චර ළඟද ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඔය කියන විදිහ අත්දැකීම් 100ට කොච්චරක් අනායාසයෙන් නැත්තම් ඕටෝ පයිලට් මෝඩ් එකේ නැත්තම් බොඩි නොලෙජ් එකේ වෙනවද? ඒ වෙන තරමට අපි අසති. ඒක දැනගෙන ඇස් නැති වෙච්ච දවසක මම කොහොමද හැසිරෙන්නේ? කොන්ද පන්නේ නැති දවසක කොහොමද හැසිරෙන්නේ කියලා ඒක බලන්න ගියොත් එහෙම මේ මාසේ වයසට යන්නේ නැහැ. වයසට ගිහිල්ලා ඇද්දක පේන්නේ නැතුව ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද එයා මේ අභ්‍යග්ගයක් විදිහට දෙයියන් සාප කරන්න යන්නේ. මොකද ඒකට පුහුණු වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ එහෙම පුහුණුවක ඉරියසියාවක් මට පේන්නේ. ඒ නිසා ඔය කරන හැම වැඩක්ම ඒ හරියට මේ සාමාන්‍ය ලස්සන දර්ශනයක් දිහා දෙක නෙලා කකුල් දෙක අස්සෙන් බලන්නකො. අලුත්ෙන් පේනවා. අමුතුවෙන් පේනවා. ආන්නේ වගේ මේ ජීවිතේ දිහා පරතෝ සංකල්පේ වෙන කෙනෙක් බලන්න වගේ බලන්න පටන් අරගන්න. එතකොට තමයි තේරෙන්නේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභේ කොච්චර වටිනවද කියලා. තිරසෙනෙකුට කරන්න බැරි යමක් එහා ගිය යමක් මේ සතිය තියාගෙන මේ කටයුතු කරනකොට පේනවා. ඊටදී අපි හදා බෙදා ගන්නවානේ. ඒ ඔක්කොම තියන අපි හදා බෙදා ගන්න. වෙන කෙනෙකුට කිසි වටිනාකමකුත් නැහැ මේකේ. භාවනා කරන එකට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. එක්කෙනෙක්ගේ අත්දැකීමක් එයා තව කෙනාට දෙනවා. දුන්නාම එයාගේ භාවනා අත්දැකීම අනිත් එක්කනට ගන්න පුළුවන්. අනිත් එක්කන සමාදන් වෙනවා. ඒක නිසා තවදුරටත් මේ නියුරොබික්ස් මොලේ ක්‍රියාත්මක වෙච්ච නැතිපැති ක්‍රියාත්මක කරන්න ඔය දන්න ට්‍රැක් ඔක්කොම දන්න පත සේරම වහලා දාන්න. හරියට කොරෝනා ආවට පස්සේ අලුත්ම ක්‍රම වලට යන්න පටන් ගත්තා නේ ලෝකේ. ඔය දන්න ක්‍රම නැහැ. ඒ ප්‍රශ්නේ නැහැ යනවා. එතකොට බයි රූට් කරපුවා, ඩී රූට් කරපුවා පුදුමාකාර තෝගයක් තියෙනවා. අපි හිතන්නේ ඒවා දුර ගමන්පත කියලා නෑ, හරිම විසිතුරු ගමන්පත වගේ ඇත්ත. අපි මේ දන්න රට් එකේ යන කරත්තේ බැඳගත්ත මීහරක් වගේ. නාස්රණු ගත්ත මීහරක් වගේ. මේකේ පිටේ යන්න කැමති නෑ. ගියොත් දැන් ඉතින් අර ආමුදුරන් එකේ අහනවා ප්‍රශ්න කියපුවා. මේකේ තියෙනවා පාටිසිපන්ට්ස් කියනකොට ගියොත් පිට පාරක හම්බ වෙන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. දන්න පාරේ ගියොත් අපායට තමයි. දන්න පාරේ ගියොත් මාරය හම්බ වෙයි. ඒ නිසා මේ භාවනාදී අතුරු ආන්තරායේ වෙන හැම එකකටම සූදානම් වෙන්න යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීනාංශ ඊළඟ ප්‍රශ්නය ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මම මේ විදිහටම කියවන්නම්. Venerable Bhante, with respect. Walking meditation. When doing the walking meditation, I look at the foot
being taken off the ground, taking it forward, touching the ground, the weight of the body being transferred to that foot, while at the same time the other foot being taken off the ground, and the process being repeated with the other foot, but my mind often gets involved with other things after 5 or 6 steps. As the feeling is not at the soul, but at the mind, I started looking at the mind, though it's the same that I see. As I keep a watch on the mind, I found that there was an improvement. The distractions were less, and I was able to see or catch them earlier as I was keeping a watch on the mind. I wonder whether the same could be applied when doing Anapanasati meditation too. That is, rather than looking at the nostril, can I look or see what's happening in the mind? Venerable Bhante, please advise me whether it's acceptable to do the meditation like this. May the Triple Gem bless Venerable Bhante. So it's a matter of entertaining doubts. When you are observing the mind, if there is no doubts, please carry on. But many can't understand looking at the mind is a concept or reality. So then they get confused. Then they come and your question also utterly entertaining of doubts. Otherwise you have nothing to ask from someone. You have a doubt. So that means you must know when you are observing the mind, if the doubts, potential to arise the doubts in the mind, possible. So under such circumstances, how to rectify these doubts? Just go to Anapana. Just go to your primary object. They are going back to the primary object is to get rid of doubts. If there is no doubts, you can just let the mind to send kites, send fantasizing, daydreaming, storytelling, no harm. So therefore, see whether your mind is having any taints of doubts. If it is so, occasionally come back to a primary object, material object, where you can verify. And whenever the mind is ready to take risk, when the mind is at the risk level kind of a situation, that I call radical kind of reflection, let it go with the mind. Let it go with the mind, daydreaming or fantasizing or wandering, no harm. Because you have your confidence. So it's a test. It's an acid test. More and more you develop confidence, the less and less you have fear for bewildered mind, wandering mind. And the mind-based observation, so do it knowing if at all doubt happens, come back to primary object and verify and go in there. If you can understand that, you may proceed accordingly, but there is no black and white answer. You have to do according to your mindset, according to your backdrop of your mind, and please report after doing further experiments. අමිනාස මට ලැබිලා තියෙන ප්‍රශ්න ටික උච්චරයි නිරෝෂ ළඟ නිරෝෂට කෙලින්ම ලැබුණු ප්‍රශ්න එකක් හරි දෙකක් හරි තියෙනවා කිව්වා නිරෝෂ. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ගරු ස්වාමීන් වහන්සේ. සක්මනේදී පාදවලට සහ පාද මාරු වීමේදී එක දිගටම සතිය පවත්වා ගත හැකි අවස්ථාවලදී වරින් වර සිත හුදකලා වෙයි. ඊයේ පැටියෝ එකේ කොරිඩෝ එකේ මෙසේ සක්මන් කරමි. හුදකලා ගත වීම දැනෙන්නේ අවට අවකාශයත් සමග සිත මර්ජ් වී වැනිය. එවිට ඇතම් විටක ඇවිදිනවා යන හැඟීම පමණක් ඇත. නමුත් සිත ගැඹුරකට බැසගෙන බව දැනේ. වරින් වර අරමුණු පැමිණ එම අවස්ථාවෙන් ගිලිහේ. සක්මන් කොට පරියන්කයේ ඉඳගනිමි. සිත කයෙහි පිහිටුවා ගනිමි. වෙනදා ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රකටව නොදැනේ. වෙනදා උළුතොල්ල අසල ආශ්වාස ප්‍රාශ්වාස දැනුනමුත් දැන් උළුතොල හෝ ශරීරයේ කිසිම තැනක ස්පර්ශයක් ප්‍රකට නොවේ. එහෙත් සතිය පවත්වා ගත හැක. වරින් වර සිත අරමුණු වලට දුවයි. එවිට නැවත සිත නාසය අසලට ගෙන සතිය පවත්වමි.
එහෙත් ආශ්වාස ප්‍රාශ්වාස නොදැනේ. ඇතැම් විට වීර්යයෙන් තොරව සිත හුදකලා ගත වේ. අපටත් සමග සිත මර්ජී යනු දැනේ. ප්‍රකට අරමුණක් නැත. සතිය පවත්වා ගත හැක. වරින් වර සිත ගැඹුරකටද බැස ගනී. රූප වැනි දේ මැවි නැති වී යයි. ඒවා සිතුවිලි බවට පත් නොවේ. ඉක්මනින් බොඳ වී යයි. 1. ආනාපාන සතිය ප්‍රකට නොවන විට අරමුණක් ලෙස සතිය පවත්වා ගත යුත්තේ කුමක්ද? 2. මාගේ භාවනාවට ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. 3. ඊයේ ඔබ වහන්සේ මේක ස්වාමීන් වහන්සේ ඊයේ ආපු ප්‍රශ්නයක් නිසා පෙරේදා දක්වන්නේ ඊයේ ඔබ වහන්සේ දේශනා කළ චේතෝ විමුක්ති අවස්ථාවට හිත දියුණු කිරීමට මෙම හුදකලාව උදව් වේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ සක්මනේදී තියෙන විදියට වම දකුණ විස්තරයක් නැතුව මෙනෙහි කිරීමකුත් නැතුව අවිජින බව දන්නවා. හැබැයි ලොකු විවේකයට යනවා. ලොකු හිස්තනක් තියෙනවා. අපි ඒකට මීතිකල කියන්නේ gediya pitin අවිජින බව දන්නවා. ඉච්චරයි. මේ වම කිනකොට වම තියන්නෙත් නැහැ. ඔසවනවා තබන යන මොකක්වත් නැහැ. අවිජින බව දන්නවා. ඉතින් ඒක වෙන්නේ ගොඩාක් කල් ඇවිදලා එකම සක්මනේ ගොඩක් කල් හිත සිද්ධ වෙච්චාම එහෙම වෙනවා. ඒ වගේම ආනපන කරනකොටත් ආසවසස වෙනසකුත් නැහැ. මොකුත් නැහැ. හැබැයි හොඳට හිත විවේක වෙනවා. gediya pitinම දන්නවා මම ඉඳගෙන ඉන්න බව. මෙනෙහි කිරීමක් නැහැ. ඉස්සර මොනවත් නැහැ. හැබැයි ලොකු විවේකයක් හම්බ වෙනවා. ඉතින් අන්නේ ඒකට සූදානම් වෙනවයි කියන එක හරි අමාරුයි. මොකද අපේ හිත හැම වෙලාවෙම භාවනා කරන්න අරමුණක් ඉල්ලනවා. ඉතින් ඒකට ඒ අරමුණෙන් පොඩ්ඩක් ඈත් වෙනකොට ආයෙ හුස්ම ගන්න යනවා. ආයෙ හයියෙන් පොළවේ අඩිය තියලා ඇවිදින්න හදනවා. ඒ විදිහට අර රූප ධර්ම වල තියෙන ප්‍රේම නිසා රූපෙන් අරූපෙට යන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් සියුම් භාවයට යන්න දෙන්නේ නැහැ. දැන් මෙයා එහෙම ගිහිල්ලා තියෙනවා. එතකොට ගොඩාක් විවේක වෙන්න පටන් ගන්නවා. එතකොට භාවනා කරන්නෙක් නැහැ. භාවනා කරන තාක්කල් රූප ලෝකේ ඉන්නේ අපි. භාවනා විශ්ින් එළියට ගෙනියනවා. එතකොට ඔය සීමා මරියදාවල් නැහැ. භාවනා කරන බව කියලා කියන්නේ. ඔය උපන්නාට මේලෝ වැනෙනවා විනා වගේ ඔය ඇවිදිල්ලක් යනවා. තක්පනි. හුස්මත් ගන්නවා. මිනිහෙක් නැහැ. ඉතින් ඒ தත්වෙට සූදානම් වෙන්න බැරි ඔය දෙවෙනි ප්‍රශ්නේ නිසා. දෙවෙනි ප්‍රශ්නේ කරන හුස්ම නැතුණාට පස්සේ මම මොකේද හිත පිහිටවන්නේ කියලා ඉතින් දැනගන්න ඕනේ සතිය පිහිටවන්න හිත පිහිටුන යමක් තිබිය යුතුම නැහැ. හිත පිහිටවන යමක සතිය පිහිටවන තාක්කල් මොන්ඩිසෝරි පන්තියේ ඉන්නේ. එතනින් හිත මොකේද සතිය පිහිටලා තියෙන බව දන්නේ නැත්නම් ඉතියා භාවනාවේ ඉන්නේ. ආ භාවනාව උසස් පෙළ. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා දෙයියෝ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පි නිස්සාය ජහයති. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඔහු භාවනා කරන්නේ මොකද්ද කියලා ඔහු දන්නේ නැහැ. අරමුණ දන්නා තාකල් බාලාංශ පන්තියේ ඉන්නේ. ඒකෙන් තමයි හැබැයි නොදන්න තැනට යන්නේ. ඒක තමයි ඔය කියන්නේ හිතරක් දැනනවා. අවකාශයත් එක්ක සම්බන්ධ වෙනවා. gediya pitin ඇවිදින බව දන්නවා කියලා ওই ටික පොඩි උන් කියනවා පුදුමාකාර ලස්සනද. කිසිම නාකියුරු තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ නිරෝෂ්ටවත් තේරෙනවද කියලා. පොඩියම් බොහොම ලස්සන භාවනාව සතිය උගන්නන්න ගියාම ওই ටික කියනවා. උඩ පොඩි අත්තලක් දුන්නොත් පුදුම දාර්ශනික කතාවල් කියනවා. පුදුම సౌందర్యාත්මක දේවල් කියනවා. පුදුමාකාර ගැඹුරක ඉන්නේ. ඒ නිසා ඒ සූදානම් ඒකට සූදානම් බව ඒකට ලෑස්ති බව තියෙනවා නම් පොඩි උන් හරියම ලස්සන කර්මස්ථානාචාර්යවරු. අවුව පායනකොට කර්මස්ථානය. වැස්ස වහිනකොට කර්මස්ථානය. ගඟක් ගලනකොට කර්මස්ථානය. හුලඟක් හමනකොට කර්මස්ථානය. ඉතින් නැත්තම් අපි ඉන්දියාවේ යනවා බුදුහාමුදුර හොයන්න මේ කමටහනක් ගේ. නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරකන් ඉනවා කමටහනක් ගෙන. මේ පේන දේෙන් ගන්න දන්නේ නැහැ. ගන්න දන්නේ මොකද භාවනා හිතෙන් ගෙනියනකොට අපි ඒකට හරස් කපලා මේ චේතනාවකින් තොරව පහළ වෙන දෙයට වෙන්න දෙන්නේ. අනේ අරමුණක් නැද්ද දැන් මොකද කරන්නේ? ලොකු දුක් ගැනවිල්ල. ලොකු charge sheet එකක් දානවා. මේ දැන් හුස්ම තියාගන්න තැන මේ සතිය පිටව ගන්න තැන නෑ. මේගොල්ලෝ හිතන්නේ සතිය පිටවන තැනක් තිබිය යුතුමයි. කාලයේ දේශේ තියෙන්න ඕනේ. සතිය වැදගත් සතියේ කාලයක් නෑ දේශයක් නෑ. තියෙන තැනින් පටන් අරගෙන සරුංගලක් උඩ ගිහලා නූල කඩලා ගියා වගේ යනවා. ඉතින් ඒක නිසා අන්න ඒකට සූදානම් වෙලා යන්න. එතකොට ඔය ප්‍රශ්න තුනටම උත්තර ලැබෙයි කියලා මම කියනවා. ඒ වගේම මේ ප්‍රශ්න කියුවේදී නිරෝෂ්ගේ දැන් නම් කටහඬ පැහැදිලි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මම ෆෝන් එක කනෙක්ට් වෙන්නේ හම්දුන්නේ. නෑ උඹත් SMS දාගෙන SMS මෝඩ් එකට බලයන් slowly mindfully silently.
ඔය ස්පීඩ් එකල යන්න එපා. එතකොට ගිහිල්ලා ඉතින් ඇක්සිඩන්ට් හැප්පෙනවා කියලා කියන ඇක්සිඩන්ට් එක හැප්පෙන්නේ නෑ. ඇක්සිඩන්ට් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් එකක් හැප්පෙන්න පටන් ගන්නවා. කොහේ හිටියත් අනින්නේ ඩොක්කක් තමයි. කොහේ හිටියත් උඹට අනින්නේ ඩොක්කක් තමයි කියවපන්. මම දන්නවා ස්වාමීන් වහන්සේ. නැතු ඔබට ගන්නේ නැහැ. දැන් ඉතින් අප්සෙට්. too late ගත්තේ නැත්තම්. කමටහන් විස්තරයට හොඳයි කිව්වොත් තමයි ප්‍රශ්නේ හඳුන්නේ. බැන්නේ නැත්තම් අවුල්. නෑ ඔය කමටහන් විස්තර කොහොමද උඹට හොඳ නරක වෙනම යනවා. වෙනම account එකක් වැටලා තියෙනවා කියවන එකට. මම දන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර ගොජය උදාහරණයකින් පහදා දෙන්න ලෙස ඊටාම යටහත් පහත් ඉල්ලා සිටින උපවාසයක් නිරෝගී සුව පතමි. දැන් තමන්ගේ භාවනා විස්තරේ කියන්නේ මේ අනුන්ගේ ගොජයක් හෝ අනුන්ගේ වමනයක් ගැන මොකටද මේ කතාව? දැන් කොරෝනා ගැන විස්තරයක් කරන්න කිව්වොත් මට තේරෙන්නේ මට දැනෙන්නේ නැහැ. උඹට තියෙන ගාය කියහන්. ඒක කොරෝනා දැන්ද කියලා දැන් මේ අනුන්ගේ දේවල් අහලා කොපි කරන නිසාමයි නිවන් දකින්න බැරි. අපි විභාගේ පෙළ අනිවාර්යයෙන් මොකද මුඛාකාරී වචනයක් වැඩිච්චාම මේ මං හුස්ම ගන්න භාවනාවද කරන්නේ ඇවිදින එකද කරන්නේවත් නැහැ. අනේ මට සාංශ මේක ආයෙ හරි ගොජෙන් පොඩ්ඩක් දෙන්නකෝ. මේ මට මොනවද කියන්නේ මේ මණ්ඩිටි හොයනවා වගේ ටිකක්. අනේ කරුණා කරලා මේ කමඨාන් සුද්ධ කරන තමගේ භාවනා විස්තරේ කියලා ප්‍රශ්නයක් අහුවොත් නම් මට කේන්ති යන්නේ නැහැ. නැත්තම් හරියට කේන්ති යනවා මට. ඒ නිසා මම මේ ප්‍රශ්න විශ්ිකලා දාන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. සවනස මට අපිට ලිඛිත ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ නම් එච්චරයි. මොන හරි ප්‍රශ්නයක් කාට හරි අපිට තියෙනවා නම් මේ වෙලාවේ අත උස්සලා ඉදිරිපත් කරන්න කියලා මම සභාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. And also for English speaking yogis, if there's any questions, the line is open now, so you can raise your hand and ask any question, Venerable Bhante. I think Mr. Joseph is raising his hand, and I will unmute his mic. Yeah. And you can unmute your mic as well. Yeah, go ahead. Honorable Bhante, I'd like to present a practice report. You have to speak louder, slowly. We can hear you. A sitting practice. Yes. Breathing very, very shallow. And as the touch of the breath became very subtle, I allowed attention to wander freely from the primary object, occasionally noting the posture of the body with awareness that I was sitting. And then noticed the sudden feeling of sort of falling and waking up, and realized that the upper body had started to lean over and suddenly jerked back upright, and noted that it's felt sort of like fainting, except that I wasn't tired, I wasn't fatigued. So I returned to observing the breath, which remained very shallow, and then again allowed attention to wander freely, noting the posture of the body that I was sitting, and then again had this sort of falling and waking up feeling, and realized that my upper body had been leaning over and then jerked back up. So this happened about every 5 minutes for about 35 minutes. Then I returned again to the breath, and then I had a vibrating type of feeling in the hip and leg, and all of a sudden my seat was sort of shaking back and forth, and I just sort of observed that, and that went on for a few seconds. I went back to the breath, and then this happened again about every minute for about 5 minutes. And then all of a sudden my arms kind of just swung up into the air, like just flew up into the air and then came back down with a hand in hand. And I returned to the breathing, and then again sort of shaking, and the hands flying up in the air, coming back down. And then the practice, the bell rang, my hour was over, so I got up and started the walking meditation, and I just did left foot, right foot. I felt very calm. I noticed that I was enjoying
shapes, lights, colors on the ground, anything within my field of vision I was picking up on. And then the next morning, when I was practicing the sitting, it went very, very calm, just observing the touch of the breath, observing subtle sensations, allowed the attention to wander freely, but didn't have any of this sort of fainting or shaking or arms flailing kind of feeling. And then I concluded the session with a few minutes of metta, which is what I normally do. And I noticed that the wave of subtle sensations that comes immediately with the metta, contemplating Triple Gem, I noticed that the vibration of the metta seemed really similar to the kind of feeling of the vibration that I'd had the previous day. And I'm asking, please, Bhante, if you could help me to understand what this means and how to practice. Thank you. Everyone, so I would like to separate the sitting and walking for the moment separately. In sitting, whenever the breath becomes subtle, then only this magic show. All the kind of unpredictable thing going to start. So, in other words, occasionally by itself breath becomes gross and subtle, gross and subtle. Whenever the gross becomes subtle, these kind of things can happen. So, if you go prepared, picture is completely different. If you go unprepared, you become amazed. See, you get dropping all of a sudden, and then sometimes like fainting, sometimes like kicking, all the kind of things. So it's a way, now you are shifting from the matter to immaterial or subtle matter. So just like you are astronaut learning how to go to the place where there's no gravity. So from the gravity to non-gravity, when it's going there, things are going to float. So therefore, astronaut has to train beforehand, before going there, expectation. Then they can do, otherwise vomitish feeling and nauseatic feeling and all the kind of thing happen. So they are all good. They are all asking the shifting of the paradigm. They are asking the changing nature. So therefore, if you are ready, next time go prepared and see how the breath is evolving, how the breath is changed from gross to subtle. And subtle to gross is something different. This is gross to subtle. And so that will be a very hobby-like thing. It's a fine art. And in walking also, when you are doing, you never expect that kind of thing in walking because your eyes are open. But one day, that also can happen in the walking. You may be swaying. You feel like doped or alcoholic or feel like sleepy. So, but not sharp like in sitting. So therefore, all these indicates, even in your statement, you say breath very subtle. And the walking also appear very detailed. They are very good because mind is very sensitive. So let that changeover happen from gross to subtle in a gradual process. Whenever going into the very, very subtle areas, go prepared. It will never disappear, but definitely will reduce and situation may come under control. And there you can understand, now your mind is ready to see the breath from the gross to subtle. That is disappearing side of the phenomena. And more you do it, you feel deep relaxation because of your preparedness. Otherwise you will be nauseatic and sweating and moving and all the kind of thing. So that is called be prepared. That is what the scouting also, the first and foremost motto. And the Buddha also mentioned, be prepared. So when you go prepared, story is different. Please try again and share with us. Thank you. Thank you. Thank you, Bhante.
There's another question, Swamin Wahansa. For somehow it has been lost from the Google form, so I have it in the chat. So I'll ask it loud. Dear Bhante, I practiced mindfulness of the breath for 3 hours. As I continued my practice and the breath and the touching points became clearer and clearer. And the breath was very subtle, like a soft breeze, brushing against my skin. At some point, it felt that the breath was disappearing into a light. A strong sense of joy flowed through me. I felt very happy with the breath. This strong joy persisted for a few seconds, then faded into more subtle, peaceful happiness and contentment. Feeling satisfied with my mindfulness and concentration, I applied my mindfulness on the body for the next 45 minutes and let the mind naturally settle anywhere on the body. When the mind settled on the sensations, there was no perception of the body or that I even existed. All the mind could see was tiny dots of moving in unison, creating sensation of different movements. After my meditation, I felt tremendous gratitude towards the Buddha and his teachings, and seemed to understand that the reality as I knew it is. That's all. I think it's a statement. Yeah, just like the last one, Joseph's presentation, when the mind goes to the subtle layers, it is losing boundaries. When your boundaries are lost, you feel like the item is lost. Because we recognize items, things and phenomena through boundaries. So thread passing the boundary is a very big opening, very big shifting of the paradigm, because our mind is quite bounded. And from the boundary to boundless situation, it's very spiritual, it's very philosophical. But here you can have 1,001 tests, from the bounded situation to no boundary situation. The first time I read the book No Boundaries by Ken Wilber, it was very thrilling. How much we are bonded by boundaries. So therefore this I would explain, going from the boundaries to no boundaries. So let it happen again and again. Try to get your mind seasoned for that, or master into that. And you can understand the mind can have both, the bounded situation and no boundary situation. And no boundary situation, mind is rejuvenating, refreshing. Bounded situation, senility. You become old age, so you can compensate, you can, you can play among them. You can alternate among them, and ultimately you find it is not your will. You have no choice. Yeah, it's something happening. So you have to adapt into that situation. That is what I would like to remark. Thank you, Swaminatha. Swaminatha, නිරෝෂ දිනුෂා කියලා කෙනෙක් අහන්න කැමති කියනවා. chat එකේ දාලා තුනේ මම අන්මියුට් කරන්න. කියන්නේ ඇහෙනවා. අවසර මම ස්වාමිනවහන්සේ දෙවෙනි ප්‍රශ්නය ඇහුවේ මගේ ඒකට මම අද භාවනාවේ අත්දැකීම් ඇඩ් කරලා මොඩිෆයි කරා ඒක මම තේරුවේ ඒකින්ද කියවන්න බැරි වෙන්නේ නැති මම ඒක කියවන්නද ස්වාමිනවහන්සේ තේරුන්නේ නැහැ ස්වාමිනවහන්සේ මම අර දෙවෙනි ප්‍රශ්නයේ මම මොන දෙවෙනි ප්‍රශ්නේද අර ස්වාමිනවහන්සේ ලියලා තියෙන හොඳයි කිව්වේ ඒක නිරෝෂ් කියපු දෙවෙනි ප්‍රශ්නේ. නෑ කලින් එක්කෙනා කියපු දෙවෙනි ප්‍රශ්නේ. උදේ කියපු දෙවෙනි ප්‍රශ්නේ. හරි කියවන්න.
මම අද එක ඇඩ් කරා ස්වාමීන් වහන්සේ ඒක අන්තිම මොහොතේ හින්දා කියවන්න බැරි වෙන්න ඇති ඒකින්ද මම ඒක දැන් කියවන්නද ස්වාමීන් වහන්සේ කියවන්න. අද භාවනාවේදී ආනාපානයේ හරහා අරමුණු නොඅල්ලා ඉන්න තැනට ඉක්මනින් ගොස් තරමක වේලාවක් මුළු භාවනාව පුරාම වගේ එහි සිටියා. එහිදී සිතවිලි අඩුයි ප්‍රපංච කිරීමත් අඩුයි. කය සැහැල්ලු වෙලා තිබුණා. අවශ්‍ය නම් කය දෙස බැලුව විට පැහැදිලිව කයේ කොටස් එහෙම දැනෙනවා. හුස්මද අවශ්‍ය නම් බැලුවොත් පේනවා. යලි කය හෝ හුස්ම වමනාවෙන් නිරීක්ෂණය කිරීම අතහැර සිටින විට මොකක්ද දැනීමක් පමණක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අරමුණු නැති තැනක් නෙමෙයි යම්කිසි සංඥාවක් තියෙනවා. මොකද්ද කියලා හරියටම කියන්න බෑ. කයෙන් එන දැනීම් වගේ හිතෙනවා. ඒ විදිහට මුළු භාවනාව පුරාම ඒ විදිහට හිටියා ස්වාමීන් වහන්සේ. ඒ ගැන තව ඉදිරි උපදෙස් ලබා දෙන්න. ඔය ඒක Tamanට ආතතිය අඩු වෙන ආසානේ අඩු වෙන දෙයක් නම් ඒක තව ප්‍රොමෝට් කරාට කමන්නේ. ඒ අර හිතේ තියෙන සීමාවල් නැතුව හොඳට විසිරලා යන්න පටන් ගන්න වෙලාව. බැලුම පුපුරලා වාතයේ පිටතට ගියා වගේ. ඉතින් සමහර මේකට බයයි. සමහර මේකට කැමැතියි. ඉතින් ඒක මට දන්නේ නැහැ කොයි එකද මේ කියන එකට බලපාන්නේ කියලා. මේක නැවත නැවත වෙන්න දරා ගන්න පුළුවන් නම් දිගට මේක වෙන්න දෙන්න අරින්න. එතකොට මේ බැඳිච්ච ලෝකෙදම නොබැඳී ඉන්න පුළුවන්. මේ නිලුම්පතක වැටිච්ච වතුර කඳුල වගේ ගෑවෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් මේකේ තියෙනවා. ඒ නිසා මේකට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් නම් දිගට මුහුණ දීලා ඒක වඩා බහුලීගත කරන්න කියලා කියන්න පුළුවන්. එහෙමයි සමනස පිංචිද වස. සුවපත් වේවා. වෙන කාටවත් ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න පුළුවන්. ඒක නැතිනම් සමනස් මට සඳ කැමති අර ඔබ වහන්සේ අර ඉස්සෙල්ලා මම අර ඒවල තිබ්බ ප්‍රශ්නේ තිබ්බේ අවකාශයට මර්ජ් වෙන ගතියක් තියෙනවා කියලා. ඒකටම ඇඩ් කරන්න ස්වාමීන් වහන්සේ ඒ විදිහ අවකාශයට මර්ජ් වෙන වෙලාවක් භාවනා කරලා නැතුව නිකම් මේ එදිනෙදා වැඩ කරනකොට වෙන වෙලාවක් තිබුණොත් එහෙම ස්වාමීන් වහන්සේ මේ අමතක වීමේ ස්වභාවයක් වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. කියන්නේ දැන් ඔෆිස් එකට යන ගමන් ඇවිදිනකොටත් මේ කවුරු හරි දැක්කම ඔය නිකන් දැක්ක නොදැක්කා වගේ යනවා වෙලාවක එතකොට මතක නැති වීමේ ප්‍රවණතාව නිකන් වැඩි වෙන ගතියක් වගේ එන්න පුළුවන් කමක් තියෙනවද? ඒක මතකේ කියන්නේ කෙලෙසයක් කියලා හිතා ගන්නකෝ. මතක නැති වෙන්නේ කෙලෙස් නැත්තම්. මතක තියෙන්නෙම කක්ක ටික විතරයි. ඒ නිසා අමතක වෙනවා වැඩි නම් කෙලෙස් නැහැ හිතේ. අපි ඉස්කෝලේ ගිහලා ගොඩක් මතක තියාගන්නවනේ. ඔව් එහෙම සම්මත. එනිසා මෙතන මතක නැහැ කියලා කියන්නේ ඇරියස් නැහැ. එකතු වෙන්නේ නැහැ මොකුත් නැහැ. පෑන ලියන් ගිහිල්ලා තියෙනවා. පෑන තීන්ත තිබිලා නැහැ. නැත්නම් කාබන් කොලයක් තියලා ලියලා තියෙනවා. ඒ කාබන් කොලේ අනිත් පැත්තටලා තියලා තියෙනවා. ආන්නේ වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. ඒක බයයිද කලබලයක්ද නැත්නම් කැමැතිද මේ විනෝදාන්තයට? වෙලාවකට හිතනවා කිසිම දෙයකට තොර ඇලෙන්න ගැටෙන්න නැස ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා වගේ කියලා 100% නෙමෙයි කරගෙන යනවා. නමුත් මේ අමතක වෙනකොට මම හිතුවා මේ මොකක් හරි වරද්දගෙනද නැත්නම් ඉස්සු හැදෙනවා. නෑ පිස්සුනේ කොහොමද පිස්සුනේ ඒ නිසා ප්‍රශ්නයක් නෑ. මතක තියෙන ඔක්කොම කක්ක කියලා හිතා ගන්නකො එතකොට ප්‍රශ්නයක් නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පුණ්‍යමා අතුසක් තියෙනවා. පුණ්‍යමා වගේ මේක මේ අන්මියුට් කරන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ මේ මට දැනගන්න කැමති දැන් මේ අවකාශයට මර්ජ් වෙන ස්වභාවය දැන් ඊයේ ස්වාමින් වහන්සේ බණට කියද්දි කිව්වා දැන් මේ අවස්ථාව වෙද්දී අපි පූර්ණ දැනගැනීමේ ස්වභාවයකට තමයි හිත යන්නේ කියලා. ඒ ස්වභාවය අපිට උපතෙන්ම තියෙන එකක් කියලා. එතකොට දැන් මේක කෙනෙකුට හිතන්න පුළුවන් අරූප ධානයක් කියලා. නමුත් මම හිතාගෙන තියෙන විදිහ තමයි මේක අපිට ස්වභාවයෙන්ම තියෙන එකක් කියලා. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ මේක හරියටම තේරුම් ගන්නෙ? දැන් මෙහෙම අපි ආනාපාන සතිය හරි සක්මන හරි සාමාන්‍ය දිනදා ජීවිතේ හරි අපිට කිසිම අරමුණක් නැතුව දැන් මම මේක කරනවා කියලා දැනගන්න ස්වභාවය එන්න ඉන්න පුළුවන්. එතකොට ඒකද එහෙම නැත්නම් ඒක දැන් මේ අරූප දැන් ස්වාමීන් වහන්සේ කනේ රූපයෙන් අරූපයට යන එකකුත්
කියලා එතකොට කොහොමද ඒක අපි තේරුම් ගන්නෙ? තේරුම් ගන්න නැතුව දිගට කරන්න ඕන. නෙමෙයි නැතුව වචනෙන් තේරුම් ගන්න පුළුවන්. ඒකත් ඒක හරියන්නේත් නැහැ. ඒ නිසා ඒක ඔය Tamanට ඕන විදිහට කරන්නත් බෑ. No choice. ඒක වෙන වෙලාවෙදී ස්වභාවයෙන් වෙන්න දෙනවා නම් චේතනාකරණියන් කියතයි. මේක නොවේවා කිව්වොත් වෙන්නේ නැහැ. බාධා කරන්න පුළුවන්. හැබැයි යන්න දෙන එක පටිච්චසමුපාදයන්ව තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට පුළුවන් තරම් ඉඩ දෙනකොට තමන්න තේරෙන පටන් අරගන්නේ අපි මේ ජීවිතේ කොච්චරක් මේ වගේ වෙන්න තියෙන වෙලාවල් වළක්වාගෙන තියනවද මේකට ද්වේෂ කිරීම නිසා කියලා. අන්නේ චේතනා නොකර ඒ වෙනකොට වෙන්න දෙන්න සූදානම් ශරීරයෙන් යන්න කියන එක තමයි දෙන්න තියෙන උත්තරේ. එතකොට තේරීම අවස්ථානුකූලව තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ අදාළ අත්දැකීම් නැතුව තේරීම වෙන්නේ නැහැ. තව අත්දැකීම් මදිගතිය තමයි පේන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොන බරුද එහෙමයි කියලා කියනවා ආයෙත් ඔය ප්‍රශ්නේම ආයි හෙට. කම්මන් නැහැ ඒකේ දෝෂයක් නැහැ මම ඒ තරහින් කියනව නෙවෙයි. පූර්ණිමයි කියලා නම දැම්මම කිසිම පිරිච්ච ගතියක් නැහැ. ඉතින් අර මේ හිස්තන පිළිබඳ නොදන්නා දේ පිළිබඳ දැනීම තමයි ලොකුම දැනීම. ඒ වුණාට ඒක පේන්නේ නිකන් හිස්තන බලනවා වගේ. ඒකට ලෑස්තිලා යන්. දැන් ඇති නිරෝෂ අපි නතර කරමු ඈ. පුණ්‍යම ස්වාමීන් වහන්සේ අපි සතිපාසලේ ගන්න. ඒ පුණ්‍යමා කිව්වත් පූර්ණිමා කිව්වත් මේ හිස්තන බලන්න බයයි. ඒක තමයි ලොකම පුණ්‍ය කියලා හිතාගන්න. හොඳයි මම මේ බාර දෙනවා මයික් එක නිරෝෂ්ට පින් පැමිණීමෙන් සමාප්ත කරන්න කියලා.